ෂෝලොක් හෝම්ස් රාස් පරීක්ෂක දෙවෙනි කතා පොත සිව්රාස් සලකුණ. එහෙනම් බුරියා කතාව කියන්නයි රෙඩි වෙන්නේ. ගයිස්, ඔයාලා කතාව අහන්න ලෑස්තිද? හරි එහෙනම් බුරියා නවස් YouTube channel එක subscribe කරන්න. bell එකක් click කරන්න. එතකොට ඔයාට notification එකක් එයි මං කතාවේ කොටසක් දාපු හැටියෙම. ඒ link එකෙන් ඔයාට එන්නත් ලේසියිනේ. අද 4 වෙනි පරිච්ඡේදය. තට්ට මිනිසාගේ කතාන්දරය. අද කතාවේ 4 වෙනි කොටස. එහෙනම් අපි යමු කතාවට. අඳුරු අප්‍රසන්න පැසේජයක් කරා ගොස් අපි කාමරයට ඇතුල් විමු. කහ පැහැති එළියකින් හොඳින් ආලෝකමත් වූ කාමරය මැද කුඩා මිනිසෙකු නැගිට සිටියේය. ඔහුගේ හිසකෙස් හැලී යාම නිසා පෑදුණු තට්ටය සහිත උස් වූ හිස හොඳින් කැපී පෙනින. දෑත් එකට අල්ලාගෙන විටක දෑත් අඹරවමින් සිටි ඔහුගේ මුහුණේ ප්‍රකාශ වූ හැඟීම් මොහොතින් මොහොත වෙනස් විය. විටක ඔහුගේ මුහුණේ සිනාව පිරී ඇත. තව මොහොතකින් එය වෙනස් වී මුහුණේ රෞද්‍ර පෙනුමක් දිස්වේ. යලිත් එය සිනා මුහුණකට හැරෙන්නේ එක් ක්ෂණයකිනි. එය ඊටා වේගයෙන් සිදුවේ කිසිදු නැවතීමකින් තොරවය. ඔහුගේ විශාල යටිතොල පහතට එල්ලා වැටුණු නිසා අක්‍රමත්ව පිහිටි අවලක්ෂණ කහ පැහැති දත් දෙපළ පැහැදිලිව පෙනින. තට්ට හිස නිසා වයස්ගත බවක් දිස් වූවත් ඇත්තෙන්ම ඔහුගේ වයස අවුරුදු 30ක් වූ බව පසුව අපට දැනගන්නට ලැබින. මොස්ටන් මෙනවිය මහතුරුනි, මගේ විවේකාගාරයට ඔබව ගෞරවයෙන් පිළිගන්නවා. ඊටාම කුඩා තැනක්. ඒත් කාන්තාරයක් වැනි දකුණු ලන්ඩනයේ පිහිටි කලාත්මක ශේ භූමියක්. කලා ආශ්‍රමයක්. ඔහු අපව සාදරයෙන් පිළිගත් කාමරයේ දර්ශනයෙන් අපි මහත් පුදුමයටපත් වුනෙමු. ඒ අබලන් නිවසේ ඔහුගේ කාමරය පිත්තල මුද්දක සවිකල අනර්ඝ දියමන්තියක් යයි මට සිතෙන. බිත්ති සියල්ල වැසී තිබුණේ විචිත්‍ර ලෙස ගෙත්තම් කළ තිර රෙදි වලිනි. තිර නොමැති තැනක ඊටා දර්ශනීය තෙල් සායම් චිත්‍ර හෝ පෙරදිග මල් මදුන් දැකිය හැකි විය. තැඹිලි හා කළු පැහැය මිශ්‍ර අනර්ඝ විල්ලුද පළස මත පා තැබූ විගස පා ඇතුළත එබී ගියේය. බිත්තිවල ව්‍යාග්‍රසම් දෙකක් සවිකොට තිබූ අතර කාමරයේ කෙළවරක තිබූ ගඩුගුඩාවකින් පෙරදිග වැසියන්ගේ සුපෝපභෝගී දිවි පෙවෙතක් පිළිඹු විය. කාමරය මැද පරිවියෙකුගේ හැඩයගත් රිදී පහනක් දැල්වින. එයින් ආලෝකය පමණක් නොව සියුම් සුගන්ධයක්ද නිකුත් විය. මගේ නම ටැඩියස් ෂොල්ටෝ. ඔබ මෝස්ටන් මෙනවිය. මේ මහත්වරු, මේ ෂර්ලොක් හෝම්ස් මහත්තයා. මේ මහත්මයා දොස්තර වොට්සන්. දොස්තර මහත්මයා ඔබ ළඟ ලෙඩුන් සෝදිසි කරන නලාව තිබෙනවද? කරුණාකරලා ඔබට මාව පරීක්ෂා කරන්න පුළුවන්ද? මගේ හදවතේ ත්‍රිතුණ්ඩ කපාටය ගැන මට ටිකක් සැකයි. දිවිතුණ්ඩ කපාටය නම් හොඳට වැඩ කරනවා. නමුත් ත්‍රිතුණ්ඩ කපාටයේ තත්වය ගැන ඔබට උපදෙසක් දෙන්න පුළුවන් නම් මාය අගය කරනවා. මම ඔහු පරීක්ෂා කොට බැලුවෙමි. ඔහුගේ හෘද ස්පන්දනයට සවන් දුන්නෙමි. එහෙත් එහි වරදක් ඇති බවක් නම් මට නොදැනින. කෙසේ වෙතත් ඔහු හිටියේ අධික බියෙනි. ඔහුගේ මුළු සිරුරේම වේවුලීමක් පැවතින. ඔබේ හදවත නිරෝගී බවයි මට නම් පෙනෙන්නේ. බය වෙන්න කාරණයක් නැහැ. ඒක අහන්න සතුටුයි. ඒ මොකද? බොහොම කාලෙක ඉඳලා හදවතේ කපාටවල තත්ත්වය ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා. මොස්ටන් මෙනවිය, ඔබේ පියා ඔහුගේ හදවත අනවශ්‍ය පීඩනයට ලක් නොකළා නම් අදත් ඔහු ජීවතුන් අතර. මේ නොසලකිලිමත් කතාවට ඔහුට කම්බුල් පාරක් ගැසීමට තරම් මගේ සිතේ කෝපයක් ඇතිවිය. මෙවැනි වේදනා සහගත කරුණක් මොස්ටන් මෙනවියට පැවසීමේදී ඔහු ඊට වඩා සැලකිලිමත් විය යුතුව තිබින. ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම සුදු මැලි විය. ඇය ඉක්මනින්ම අසුනෙහි හිඳගත්තාය. මගේ පියා මිය ගින් බව මට තේරුණා. මං ඔබට විස්තර ඔක්කොම කියන්නම්. එච්චර විතරක් නෙමෙයි. බාතෝලමිව් අයියා මොනවා කිව්වත් මං ඔබට සාධාරණී ඉටු කරනවා. මේ මහතුරු දෙන්නා ඇවිත් ඉන්න එක හොඳයි. ඔබේ පරිස්සමට විතරක් නෙවෙයි. මම මේ කියන්න කරන්න හදන දේවල් සාක්ෂිකාරයෝ හැටියටත් අපි තුන්දෙනාට පුළුවන් බතෝලමිව්ට බල කරලා හිටින්න. පිට මිනිස්සු, පොලිස් නිලධාරියන් කවුරුවත් ඕනේ නැහැ. කාගේවත් බලපෑමක් නැතුව මේක අපටම විසඳගන්න පුළුවනි. මේවා ප්‍රසිද්ධියට පත්වෙන එක තරම් බතෝලමිව්ට කේන්ති යන වෙන දෙයක් නැහැ. සෝපාවේ වාඩි වූ ඔහු අප දෙස විමසිල්ලෙන් බලා සිටියේය. ඔබ අපට කියන දේවල් කිසිවෙකුට නොකියන බවට මම පොරොන්දු වෙන්නම්. හෝම්ස් කීය. මමද හිස සොලවා ඒට එකගත්තේ පළ කෙලිමි. ඒක හොඳයි. ෂොල්ටෝ කීය. මොස්ටන් මෙනවිය, ඔබ මොනවද බොන්නේ? රසවත් ඉතාලි වයින්, සැරෙන් අඩු හංගේරියන් වයින්. මා ළඟ තියෙන්නේ එච්චරයි. බෝතලයක් අරින්නද? එපා. මගේ දුම්පානය ගැන ඔබේ විරුද්ධත්වයක් නැහැ නේද? බොහොම කලබලයටපත් වෙන මගේ ස්නායු සමනය කරන්න මේ ගඩුගුඩාවෙන් ලැබෙන ලොකු පිහිටක්. දුම් උගුරක් උරා ඔහු කතාව අරඹනතුරු අපි ඔහු වටේ වාඩි වී නොයිසිල්ලෙන් බලා සිටියෙමු. ඔබට මේ කාරණා එලි කරන්න තීරණය කළාම මගේ ලිපිනේ ඔබට දන්වන්න උනත් ඉඩ තිබුණා. ෂොල්ටෝ කීය. ඒත් මම බය වුණා. මගේ ඉල්ලීම නොසලකා ඔබ කවුරුන් හෝ අප්‍රියජනක පුද්ගලයන් මේට කැඳවාගෙන ඒවි කියලා. ඒ හින්දායි මගේ නියෝජිතයා විලියම්සන් නෙව්වේ. එවිට ඔහුට අවස්ථාවක් ලැබෙනවා පැමිණෙන අය බලා ගන්න. ඔහු දක්ෂයි පුද්ගලයන් මොන වගේ අයද කියලා හඳුනා ගන්න. මට සමාය වෙන්න. මේ වගේ ක්‍රියාමාර්ගයක් ගත්තට. ඒ මොකද? මම ඒ තරම් සමාජශීලී පුද්ගලයෙක් නෙමෙයි. පොලිස් නිලධාරියෙක් දකින්න එක තරම් මට වෙනත් අප්‍රසන්න දර්ශනයක් නැහැ.
මම කලාකෘති රසාස්වාදනය කරමින් ජීවත් වෙන කෙනෙක් බව ඔබට පේනවා ඇති. සැල්වෝටෝ රොසාගෝ සිතුම් ගැන බැලුවාම මට සමා වෙන්න ෂොල්ටෝ මහත්මයා. මොස්ටන් මෙනිවිය පැවසුවාය. මම මේ ආවේ ඔබ මට කියනවා කිව්ව කතාන්දරය දැනගන්නයි. දැන් උඟක් රෑ වෙලා. මං වඩාත් කැමති ඔබට කියන්න ඇති දේ ඉක්මනට කෙටියෙන් කියන්න පුළුවන් නම්. මේ වැඩේට අපට වෙලා ගත කරන්න සිදු වෙනවා. ෂොල්ටෝ කීය. අපි නෝඩ් වලට ගිහින් මගේ අයියා බතෝලමියු හමු වෙන්න ඕනනේ. මම නිවැරදි කියලා හිතලා මම මේ ක්‍රියාමාර්ගය ගන්නවට ඔහු මාත් එක්ක හරි කේන්තියෙන් ඉන්නේ. ඊයේ රෑ අපි දෙන්නගේ කතාබහ ඉවර වුණේ උණුසුම් වචන හෝමාරුවක් බවට පත් වෙලා. ඔහුට කේන්ති ගියාම මොනතරම් රෞද්‍ර පුද්ගලයෙක්ද කියලා ඔබට හිතා ගන්න අමාරුයි. අපිට නෝඩ් යන්න තියෙනවා නම් අපි දැන් පිටත් වෙමු. මම කීවෙමි. ඔහු නොනවත්වාම සිනාසුනේය. කන් දෙක රතු වන තුරු සිනාසුනේය. ඒම හරියන්නේ නෑ. එකපාරටම ඔබට එහි රැගෙන ගියොත් ඔහු මොනවා කියාවිද? මේ කාරණේ සම්බන්ධයෙන් අප සිටින්නේ කුමන තත්වයකද කියලා ඔබ මුලින් තේරුම් ගන්න ඕනේ. මගේ පියා මේජර් ජෝන් ෂොල්ටෝ ඉන්දියාවේ රඳවා තිබූ බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළේ. ඔහු අවුරුදු 11කට කලින් විශ්‍රාම ගත්තා. ඊට පස්සේ එංගලන්තයට ඇවිත් ඉහළ නෝඩ් වල පොන්ඩිචේරි මන්දිරේ පදිංචි වුණා. ඉන්දියාවේ කරපු රැකියාවෙන් ඔහු විශාල ධනයක් රැස් කරගෙන තිබුණා. ඔහු ආපසු එද්දී ඒ මුදල් සම්භාරයත් නොඑක් අරුමෝසම් බඩු කලාකෘති රාශියකුත් ඉන්දියන් ජාතික සේවකයන් කීප දෙනෙකුත් ගෙන ආවා. ඊට පස්සේ ඔහු බොහොම සුපෝගී විදියට ජීවත් වුණා. මාත් මගේ නියුන් සොහොයුරු බතෝලමියුත් විතරයි ඔහුට සිටිය දරුවන්. කපිතාන් මොස්ටන් අතුරුදහන් වීමෙන් ඇති වුණු ආందోලනය මට හොඳට මතකයි. අපි ඒක පුවත්පත්වල කියවලා අපේ පියාත් සමග බොහොම සාකච්ඡා කළා. ඒ මොකද ඔහු අපේ පියාගේ හොඳ යාළුවෙක් බව අපි දැනගෙන හිටියා. මොස්ටන්ගේ අතුරුදහන් වීම පිළිබඳව මගේ පියාත් නොඑක් අදහස් පළ කළා. ඒත් අපි මොහොතකටවත් සැක කළේ නැහැ මොස්ටන්ගේ අතුරුදහන් වීම ගැන සියලු විස්තර දන්නා එකම පුද්ගලයා අපේ පියා බව. ඔහු ඒක හිතේ හංගගෙන හිටි බව අපි කොහොම හිතාගන්නද? ඒ වුණත් අපේ පියා වටේ මොකක් හරි අන්තරාදායක අභිරහසක් ගොඩනැගී ඇති බව නම් අපට තේරුණා. ඔහු කොයි වෙලාවකවත් තනියම ගෙදරින් පිට ගියේ නෑ. පොන්ඩිචේරි මැදුරේ ඔහුගේ ආරක්ෂාවට වෘත්තීය බොක්සින් ශූරයන් දෙදෙනෙකු බඳවා ගත්තා. අද ඔබ මෙහි කැඳවාගෙන ආ විලියම්සන් එයින් එක්කෙනෙක්. ඔහු වරක් එංගලන්තේ ලයිට් වේට් බොක්සින් ශූරතාවයේ දිනපු කෙනෙක්. පියා බය වෙලා හිටියේ මොකක් ගැනද කියලා ඔහු කිසිම දවසක අප සමග කීවේ නෑ. ඒත් ලී බොරු කකුලක් පැලඳී මිනිසුන් ගැන ඔහු හිටියේ හිතේ ලොකු බයකින්. වරක් ඔහු ලී කකුලක් තිබූ ගෙදරට ආපු මිනිහෙකුට වෙඩි දැබුවා. පස්සේ දැනගත්තේ ඒ මිනිහා ගෙයින් ගෙට ගිය අහිංසක වෙලෙන්දෙක් බව. ඒක ප්‍රසිද්ධියටපත් නොවි සාමදාන කරගන්න අපට විශාල මුදලක් ගෙවන්න සිදු වුණා. 1882 අවුරුද්දේ මුල හරියේ මගේ පියාට ඉන්දියාවෙන් ලියුමක් ලැබුණා. ඒක කියවලා ඔහු පුදුමාකාර විදියට කැළඹීමටපත් වුණා. උදේ කෑම ගන්මින් සිටි වෙලාවේ ලියුම ඇරලා බැලු ඔහු කලාන්ත නොවුන විතරයි. අපිට පෙනුන හැටියට එදා ඉඳලා ඔහු ජීවත් වුණේ මරණ බයෙන්. ලියුමේ සඳහන්ව තිබුණේ මොකද්ද කියලා මට කියවන්න ලැබුණේ නැහැ. ඒත් ඒක කටුවකුරෙන් ලියූ කෙටි ලියුමක් බව මම යන්තමට දැක්කා. මගේ පියා ප්ලීහාව ඉදිමීමේ රෝගෙන් බොහෝ කාලයක් තිස්සේ දුක් විඳමින් හිටියේ. මේ ලියුමෙන් පස්සේ ඔහුගේ තත්ත්වය තවත් නරක අතට හැරුණා. එක දවසක් ඔහු අප දෙදෙනා කැඳෙව්වා. ඒ වන විට ඔහු බොහොම අසාධ්‍ය තත්ත්වයටපත් වෙලා හිටියේ. ඔහුගේ අවසානයේ ළඟා වී ඇති නිසා අපට කතා කරන්න ඌමනා බව ඔහු දන්වා එව්වේ. අපි ඔහුගේ කාමරයට ඇතුළු වෙද්දිම ඔහු බොහොම අමාරුවෙන් හුස්ම ගනිමින් හිටියේ. පිටුපසට කොට්ට තබලා ඔහුගේ හිස කෙලින් කරලා ඇඳේ සිටියේ. අපි කාමරයට ඇතුළු වුණාට පස්සේ දොර යතුරු දමලා වහන්න කියලා ඔහු යායාචනා කළා. ඊට පස්සේ අපි දෙන්නටම ඇඳේ දෙපැත්තෙන් ඔහුට ලං වෙන්න කිව්වා. ඊළඟට අපේ අත්වලින් අල්ලාගෙන ඔහු කිව්ව කතාව ඉතා පුදුමාකාර එකක්. මං ඔහුගේ වචන වලින්ම එය ඔබට කියන්නම්. මගේ මේ අන්තිම වෙලාවේ මගේ හිතට ලොකු බරක් වෙලා තියෙන එක දෙයයි. ඒ තමයි අහිංසක මොස්ටන්ගේ අනාථ වෙච්ච දීනිය ගැන. ජීවිත කාලයක් පුරා මගේ හිතේ තිබුණු තණ්හාව නිසා ඇයට දිය යුතු කොටස මට දෙන්න බැරි වුණා. මා සතු නිදාණයෙන් භාගයක්වත් ඇයට අයිති. ඒ නිදාණයෙන් මේ දක්වා මා ලබා ගනිපු ඵල ප්‍රයෝජනයකුත් නැහැ. තණ්හාව කියන එකේ මෝඩකමත් අන්ධභාවයත් එහෙම තමයි. වස්තුවට තිබුණු කෑදරකම නිසා ඒක තව කෙනෙක් එක්ක හවුලේ බෙදා ගන්න මම කැමති වුණේ නෑ. අර කුයිනින් බෝතලේ ළඟ තියෙන මුතු අල්ලපු ටියාරා එක පුතාලට පේනවා නේද? මම මේක එළියට ගත්තේ මොස්ටන්ගේ දුවට යවන්න. ඒත් ඒකටත් මට ලෝභ හිතුණා. ඔබ දෙදෙනා මගේ පුතුන් හැටියට ඒ යුතුයකම ඉටු කරන්න. මේ ආග්‍රා නිදානෙන් සාධාරණ කොටසක් ඇයට බාර දෙන්න. ඒත් මං ජීවත්ව ඉන්නතුරු කිසිම දෙයක් ඔය ටියාරා එකවත් දෙන්න එපා. බොහොම අසාධ්‍ය වෙච්ච රෝගීන් පවා සමහර විට සුවය ලබලා තිනවා. ඉතින් මොස්ටන් මිය ගිය හැටි මං ඔබ දෙදෙනාට කියන්නම්. මොස්ටන් බොහොම කාලයක් තිස්සේ හෘදයාබාධයකින් පෙළුණු කෙනෙක්. ඒත් මේ බව ඔහු කාටවත් ඇඟෙව්වේ නෑ. මා එය දැන හිටියා. ඉන්දියාවේදී අපි මුහුණ දීපු ඊටාම සුවිශේෂී සිදුවීම් මාලාවකින් පස්සේ අපි දෙදෙනාට විශාල නිදානයක් හිමි වුණා. මා විශ්‍රාම ලබා ආපහු එද්දී එය එංගලන්තයට ගෙනාවා. මොස්ටන් ලන්ඩනයට ආපු ගමන් කලේ ඔහුගේ කොටස ඉල්ලාගෙන මා සොයා පැමිණීමයි. ගෙදර දොර විවෘත කරලා ඔහුව ඇතුළට කැඳවාගෙන ආවේ. කලකට ඉස්සර මිය ගිය මගේ හිතවත්ම සේවකයා ලාල් චෞධරි. වස්තුව බෙදාගත යුතු ආකාරය ගැන මොස්ටන්ටත් මටත් එකගතාවයට එන්න බැරි වුණා. අපි බහින් බස් වුණා. බොහොම තදින්.
කේන්දිය මෝස්ටන් එක සැරේම පුටුවෙන් නැගිට්ටා. එක්වරම ඔහුගේ මුහුණ වෙනස් වුණා. අත ගියා පපුවට. මුහුණ සුදුමැලි වෙලා එක සැරේම පිටිපස්සට වැටුණා. ඒ වෙලාවේ ඔහුගේ හිස නිදන් පෙට්ටියේ උල්දාරියේ වැදුනා. මම ළඟට ගිහින් බැලුවමයි දැක්කේ ඔහු මිය ගොස් බව. මා දැන් කළ යුත්තේ මොකක්ද කියලා මං සෑහෙන වෙලාවක් කල්පනා කරා. ඔහුගේ මරණය ස්වභාවික එකක් වුණත් ඔහු මරා දැමුවා යයි මට විරුද්ධ චෝදනා එල්ල විය හැකි බව මට වැටහුණා. අප දෙදෙනා අතරේ සණ්ඩුවක් ඇති වුණු වෙලාවේ සිදු වුණු මරණය. ඊළඟට ඔහුගේ හිසේ තිබුණු කැපුම් තුවාලය. මේ ඔක්කොම මට විරුද්ධ සාක්ෂි හැටියට එල්ල විය හැකි බව මම තේරුම් ගත්තා. ඊළඟට මේ මරණය ගැන පොලිස් පරීක්ෂණයක් පැවැත්වුවොත් වස්තුව සම්බන්ධ දේවල් කිසිවක් හංගන්න ලැබෙන්නේ නැහැ. මේ වස්තුව සම්පූර්ණ රහසක්ව තියාගන්න මට ඕනකම තිබුණා. මෝස්ටන් එදා හෝටලෙන් පිට වෙලා එද්දී ඔහු යන්නේ කොයිද කියලා කිසිවෙකුට නොකියු බව මට මුලදීම කියලා තිබුණා. එහෙනම් කවුරුවත් කවදාකවත් මේ ගැන දැනගන්නේ නැතුවට කමක් නැහැ කියලා මට හිතුණා. මේ ගැන මම තවදුරටත් කල්පනා කරද්දී තමයි ලාල් චෞධරි කාමරයට ආවේ. ඇතුළට ඇවිත් ඔහු දොර අගුළු දැම්මා. "බය වෙන්න එපා මහත්මයා. ඔබ ඔහු මරා දාපු බව මම කාටවත් දැනගන්න ඉඩ තියන්නේ නැහැ. අපි ඔහු ගෙන ගිහින් කොහේ හරි වල දාමු. මං ඔහු මරා දැම්මේ නැහැ. මං කිව්වා." නමුත් චෞධරි ඒක පිළිගත්තේ නැහැ. ඔහු සිනාසෙමින් හිස සොලවලා කිව්වේ, "මං ඔබේ සණ්ඩුව ඔක්කොම අහගෙන හිටියේ මහත්මයා. ඊට පස්සේ ඔබ ඔහුට පහර දීපු හැටි මට ඇහුණා. ඒ වුණත් බය වෙන්න එපා. මම මේ ගැන කාටවත් කට හොල්ලන්නේ නැහැ. ගෙදර කවුරුත් නිදි. අපි ඉක්මන් කළා ඔහුව කොහෙට හරි ගිහින් දාමු." ඒකෙන් මට තේරුණා පරීක්ෂණය පැවැත්වුවොත් මට අත්වෙන ඉරණම. මගේ විශ්වාසවන්ත සේවකයාවත් මාව විශ්වාස නොකළා නම් ජූරි සභාවක ඉන්න මෝඩ වෙලෙන්දෝ 12 දෙනෙක් මාව විශ්වාස කරාවිද? ලාල් චෞධරි මායි එදා රෑම මිනිහ වල දැම්මා. දින කිහිපයකින් කපිතාන් මොස්ටෝන්ගේ අద్භූත අතුරුදහන් වීම පිළිබඳ පුවත්පත්වල විස්තර පළ වුණා. දැන් ඔබට තේරෙනවා ඇති මොස්ටන්ගේ මරණය සම්බන්ධයෙන් මගේ අතේ වැරැද්දක් නැති බව. නමුත් මම වැරදිකාරයා වෙනවා කාරණා කීපයකට. එකක් ඔහුගේ මිනිය සංගවපු එකට. ඊළඟට වස්තු ඔක්කොම හංගාගෙන ඔහුගේ කොටසත් අයිති කර ගැනීම ගැන. ඒ නිසා මං ඔබෙන් ඉල්ලා හිටිනවා මේකට මෝස්ටන් මෙනවියට වන්දියක් ගෙවන්න කියලා. ඔබේ කන් මගේ කට ළඟට කිට්ටු කරන්න. වස්තුව හංගලා තියෙන්නේ මේ මොහොතේ මගේ පියාගේ මූණ මහා භයංකාර විදියට වෙනස් වුණා. ඔහුගේ දැස් උඩ ගියා. හක්ක පහතට වැටුණා. ඒ වෙලාවේ ඔහු කෑ ගහපු හැටි මට කවදාකවත් අමතක කරන්න බෑ. ඔහුට එන්න දෙන්න එපා. දෙවියන්ගේ නාමයෙන් ඔහුට එන්න දෙන්න එපා. පියාගේ දැස් යොමු වෙලා තිබුණු ජනේලය දෙසට අපි ආපහු හැරිලා බැලුවා. මහා රෞද්‍ර මුහුණක් ජනෙල් වීදුරුවෙන් අප දිහා බලාගෙන හිටිය හැටි අපි දැක්කා. ඔහුගේ නාසය ජනෙල් වීදුරුවට තද වෙච්ච තැන සුදු මැලිව තිබුණා. මුහුණ රැවුලකින් වැහිලා. මහා කුරිරු ඇස් දෙකකින් අප දිහා බලාගෙන හිටියේ. අපත් එක්ක වෛරයෙන් බව පැහැදිලිවම පෙනුණා. ඔහු අල්ලා ගැනීමේ අදහසින් මාත් අයියා ජනෙලේ ළඟට ගියත් ඔහු පැන ගියා. ආපසු ඇවිත් බලන විට මගේ පියාගේ හිස පැත්තකට කඩා වැටී තිබුණා. ඔහු මිය ගින් බව අප තේරුම් ගත්තා. එදා රෑම අපි වත්ත පරීක්ෂා කරලා බැලුවා. ඒත් අර මිනිහා ගැන සලකුණු තිබුණේ එකම එකයි. අර ජනේලේ ළඟ මල් පාත්තියේ එක කකුලක් පමණක් අඩි සටහන් තිබුණා. ඒකෙන් අපට තේරුණා වීදුරුවේ අපදුටු දේ හිතින් මවාගත් දෙයක් නොවන බව. පසුවදා උදේ අපට දකින්නට ලැබුණා පියාගේ කාමරේ ජනේලය කවුද විවෘත කර ඇති බව. ඔහුගේ පෙට්ටි, අල්මාරි ලාච්චු හැමදේම ඇදලා. ඒ වගේ තිබුණු දේවල් එළියට දමලා තිබුණා. පියාගේ මිනිහේ පපුව මත කොළ කැබැල්ලක් තබා තිබුණා. එහි ලියා තිබුණා 4 දෙනාගේ සලකුණ කියලා. ඒකේ තේරුම මොකද්ද කියලත් ඒ ආපු මිනිහා කවුද කියලත් අපිට කවදාවත් දැනගන්න ලැබුණේ නැහැ. හැමදේම ඇදලා අවුස්සලා බිමට දාලා තිබුණත් කිසි දෙයක් හොරකම් කරගෙන ගිය බවක් පෙනෙන්න තිබුණේ නැහැ. කතාව මදකට නැවතුණු තැඩිය ෂොල්ටෝ ඕකේ නිවි ගොස් තිබුණු ගඩු ගුඩාව යලි දල්වා දුම් උගුරු කීපයක් ඉරුවේය. සිය පියාගේ මරණය ගැන ඇසූ මෝස්ටන් මෙනවිය සුදුමැලිව සිටියාය. ඇය කලාන්ත වී බිම ඇද වැටෙත්තයි මම බිය වූයෙමි. අසල තිබූ වතුර ඩිගැන්ටරයකින් වතුරු වීදුරුවක් මම ඇයට බීමට දුන්නෙමි. ඉන්පසු ඈ ප්‍රකෘති තත්ත්වයට පත් වූවාය. ඒකාකාරී ජීවිතය ගැන අද උදේ මැසිවිලි කියමින් සිටි හෝම්ස්ට විසඳීම සඳහා ගැටලුවක් අදම ලැබී ඇත. මෙය විසඳීම සඳහා ඔහුගේ විචක්ෂණභාවය සම්පූර්ණයෙන්ම යෙදීමට සිදුවන බව නොඅනුමානය. ෂොල්ටෝ යලිත් කතාව පටන් ගත්තේය. ඔබට හිතාගන්න පුළුවන් ඇති පියා සඳහන් කළ වස්තුව ගැන. මාත් මගේ සොහියුරත් කොයිතරම් කැළඹීමකට පත් වුණාද කියලා. සති ගණන් මාස ගණන් අපි වත්තේ හැමතැනම අගලක් නෑර හාරලා බැලුවා. ඒත් ලැබුණේ නෑ. පියා වස්තුව හංගපු තැන ඕගේ දෙතොල් අග තිබිලත් අපට අහගන්න බැරි වුණා. නේද කියලා හිතනකොට පිස්සු හැදෙනවා නේද? ඔහු එළියට ගෙන තිබුණු ආභරණයෙන්ම අපට හිතාගන්න පුළුවන් වුණා සංගවා තිබෙන වස්තුව කොයිතරම් වටිනවා ඇතිද කියලා. මේ මුතු අල්ලපු රන් ආභරණ ගැන අපි දෙන්නා සාකච්ඡා කළා. මුතුවට ඉතා වටිනා නිසා ඒවා එකක්වත් අයිමි කරගන්න බතෝලමියු කැමති උනේ නෑ. ඔහුගේ ස්වභාවයත් මගේ පියාගේ වගේමයි. ඔය ආභරණේ ඇයට දුන්නොත් ආරංචිය කටින් කට ගිහින් අපි කරදරේ වැටෙන්න ඉඩ තියෙනවා කියලායි ඔහු කිව්වේ. ඇය අසරණ තත්වයෙන් මුදවා ගැනීමට අප යමක් කළ යුතු බව මම ඔහුට පහදලා දුන්නා. ඇය වෙනුවෙන් යමක් කරන්න මම බොහොම අමාරුවෙන් ඔහුව කැමති කරවා ගත්තා. ඒ නිසා තමයි ඇගේ ලිපිනේ හොයාගෙන ගලවාගත් මුතු ඇටය බැගින් වරින් වර තැපෑලෙන් එව්වේ. ඒක බොහොම කරුණාවන්ත ක්‍රියාවක්. ඔබ ඊටාම ගුණවත් මහත්මයෙක්. මොස්ටන් මෙනවිය තම කෘතඥතාවය පුද කළාය. අපි ඔබේ බූදලේ බාරකාරයෝ කියලයි මට හිතුනේ. බතෝලමිව් අයියා නම් එහෙම හිතුවේ නෑ. ෂොල්ටෝ කීය.
අනික මේ වගේ තරුණ අහිංසක කාන්තාවකට අයත් දේපොළ වංචා කර ගැනීම අපරාධයක් කියලායි මට හිතුනේ. මේ විදිහට අපේ අදහස්වල ගැටුම බොහොම දුර දිග ගියා. ඉතින් මට සිදු වුණා පොන්ඩිචේරි මන්දිරයෙන් අස්වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි වෙන්න. ඒ නිසා තමයි කිට් මුත්ගර් හා විලියම්ස් සමග මා මෙහි පදිංචියට ආවේ. ඊයේ මට දැනගන්න ලැබුණා ඊටමත් වැදගත් කාරණයක්. ඒ තමයි සංගවලා තිබුණු වස්තුව හමු වී ඇති බව. ඒ නිසායි මම මොස්ටන් මෙනවිය මෙහි කැඳෙව්වේ. අපිට දැන් තියෙන්නේ නෝඩ් වලට ගිහින් අපේ කොටස බතොලමියුගෙන් ඉල්ලා හිටින්නයි. මං ඊයේ රෑ මේ ගැන ඔහුත් එක්ක සාකච්ඡා කළා. ඔහු අප එනතුරු බලාගෙන ඇති. ඊටම සතුටින් නොවුනත් අපි මද වේලාවක් නිහඬව සිටියෙමු. මෙවර කතාව ආරම්භය හෝම්සිය මහත්මයා. ඔබ මුලින් ඉඳලම ක්‍රියා කළා තිබෙන ආකාරය ඊටම නිවැරදි. ඒකට කෘතගුණ සැලකීමක් ලෙස ඔබට නොපැහැදිලි සමහර තැන් පැහැදිලි කිරීමට අපට හැකි වේවි. නමුත් මොස්ටන් මෙනවිය කිව්වා වගේ දැන් හුඟක් රෑ වෙලා කරන්න තිබෙන දේවල් ප්‍රමාදයක් නැතුව අවසන් කළොත් වඩාත් හොඳයි කියලා මටත් හිතෙනවා. කඩුගුඩා පයිප්පේ ඉවත දැමූ ෂොල්ටෝ විශාල කපායක් එළියට ගත්තේය. මුළු සිරුරම වැසෙනසේ එය හැදගෙන කැප් තොප්පියක් හිසේ දමා ගත්තේය. එහි දෙපසින් එල්ලුණු පටි දෙකකින් දෙකන්ද වසා ගත්තේය. අප සඳහා කුලීරියක් එළියේ නවතා තිබිනේ. අප එය නැගුණු වහම රිය වේගයෙන් ගමන් කරන්නට පටන් ගත්තේය. අශ්වරියේ රෝද පොළවේ ගැටීමෙන් නැගෙන ශබ්දය පරයමින් ෂොල්ටෝ ඔහුගේ කතාව නොනවත්වාම කරගෙන ගියේය. බාතලමියු හරි දක්ෂයා. වස්තුව හංගපු තැන ඔහු හොයාගන්නේ කොහොමයි කියලාද ඔබ හිතන්නේ? ඔහු නිගමනය කරලා තිබුණා වස්තුව තිබිය යුත්තේ නිවස තුලමයි කියලා. ඔහු නිවසේ දිගපළල උස හැම එකක්ම මැන බැලුවා. එළියෙන් මැනලා බැලුවාමයි ගෙයි උඩ අඩි 74ක් වුණත් ගේ ඇතුලෙන් කාමරවල උස අඩි වෙන වෙනම මැනලා එකතු කරාම ලැබුණේ අඩි 70යි. අඩි 4ක ප්‍රමාණයට මොකද වුනේ? මේක තිබෙන්න ඕන ගොඩනැගිලේ මුදුනේ විය යුතුයි. ඉතින් ඔහු උසටම වහලක් තිබෙන කාමරේ සිවිලිම සිදුරු කරා. ඒකෙන් බැලුවම ඔහු දැක්කා සිවිලිමේ ආරක්ෂක කුටියක්. ඒක ඇතුලේ බාල්ක දෙකක් මත තියලා තිබුණා වස්තුව තැන්පත් කරපු පෙට්ටිය. ඔහු ඒක පහලට ගත්තා. ඒ තුල තිබුණු රත්තරන් මුතු මැණික් වල වටිනාකම ඔහු ගණන් බලලා තිබුණා. ඒ ටික අඩුම ගණනේ රන් පවුම් 5 ලක්ෂයකට වැඩියෙන් වටිනවා. මේ යෝධ ධනස්කන්ධය ගැන සඳහන් කළ විට අපි පුදුමයෙන් එකිනෙකා දෙස බැලුවෙමි. පෙර පාසල් ගුරුවරියක්ව සිටින මොස්ටන් මෙනවිය දැන් එංගලන්තයේ ධනවත්ම සිටුවරියක වන බව නොඅනුමානය. හිතවත් මිතුරෙකුට මෙවැනි වාසනාවක් උරුම වූ විට අපද ප්‍රීති විය යුතුය. ඒත් මගේ සිත නම් ඉරිෂියාවෙන් පිරුණු බව මා පවසන්නේ ඉමාත් ලැජ්ජාවෙනි. අපහසුවෙන් වචන කීපයක් ගලපාගෙන ඇයට සුබ පැතූ මම ඉන්පසු නිහඬ වූයෙමි. ඔහුට ඇති රෝගාබාධ ගැන තැඩිය ෂොල්ටෝ දිගින් දිගටම දෙඩුවා මට යන්තමින් මතකය. අන්තිමේදී ගමන අවසන් කරමින් අශ්ව කරත්තය නැවැත් වූ විට මට ලොකු සහනයක් දැනින. රියුදුරා පහළට බැස රියේ දොරටු විවෘත කළේය. මොස්ටන් මෙනවිය මෙන්න අපි ආවා පොන්ඩිචේරි මන්දිරයට. ෂෝල්ටෝ පැවසුවේය. එහෙනම් යාළුවනේ ෂෝලොක් හෝම්ස් රහස් පරීක්ෂක දෙවෙනි කතාපොත සිව් රහස් සලකුණ 4 වෙනි පරිච්ඡේදය තට්ට මිනිසාගේ කතාන්දරය මෙතනින් අවසන් වෙනවා. එහෙනම් මාත් එක්ක හෙට දවසේ එකතු වෙන්න 5 වෙනි පරිච්ඡේදයත් සමග කතාවට. එහෙනම් මම අදට සමුගන්නවා. මේ කතාව කියන මම බුරියා.